පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ අපේ සිස්සතන් සංසුන් වීමට විනාඩියක් මෙත් වඩමු. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සීලානුභාවයෙන් කුසලානුභාවයෙන් මාගේ සිත සමාධිගත වෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් දම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මම නිදුක් වෙම්වා. නිරෝග වෙම්වා. සුවපත් වෙම්වා.
දුකින් මිදෙම්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම මාගේ දෙමාපිය ගුරුවර දූ දරු සහෝදර නෑදෑ හිත මිතුරෝද මැදහත් අයද සතුරෝද අපාද්වීපා බහුපා චතුපා සත්වයෝද නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් මහා සංඝ ගුණ බලයෙන් මාමෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.
සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප කිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප කිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ තුමිවුවනින් දොටු දුටුවන් විනවන පියසෙකුලෙන් ඇතු ඇතුවන් කනහන අද ගැතියෙන් නිති කෙරුවන් නමදින උදාර ගුණදම් සිත දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ අපි වෙමු පිරිලක බොදු දරුවෝ ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ සුභාසිත වදනින් ඔප වූ ඉසිකෝ මන්බින්ද සුමගට යොමු වූ උදාර දරුවන් සත් ධර්මය දසත පැතිර වූ ජයවර්ධනපුර රජදහනේ
ගතිගුණ අපෙන් ඉවත් කළ සුචරිතයෙන් අප නිති ඔබවත් කළ යසසින් දින දින පැජමේවා 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 වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිවිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා මොහොතක් වූ අපතේ නොයවන්නට සිත කය වේසා වැඩෙහි යෙදෙන්නට සැරසිමු අද දින සරු කරගන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිවිරෙනු මැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා රටට දැයට මෙහෙයක් සලසන්නට මිනිස් වගට සැනසීමක් දෙන්නට දිවියෙන් සවියෙන් බල ලැබ ගන්නට හිතා ගනිමු අද සතුටින් ඉන්නට සුබ උදෑසනක් වේවා ඔබට සුබ උදෑසනක් වේවා අලුත් ඉරක් පායයි අද ආසේ අලුත් දිනට පිවිරෙනු වැන සුවසේ ඔබට සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා සුබ උදෑසනක් වේවා
සුබ උදෑසන. මේ ඔබේ පළමුවන කාලච්ඡේදයේ ආරම්භයයි. Good morning. This is the beginning of the first period. තෙරුවන් සරණයි දුවල පුතාලා. ඉතින් කොහොමද හැමෝම හොඳින් ඉන්නව නේද? ඔව්. හොඳයි. අද අපි කතා කරන්න යන්නේ මොනවා ගැනද දන්නවද? හොඳ සිරිත් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. දැන් ඔයාලට හිතෙන විදිහට මොනවද හොඳ සිරිත් කියන්නේ? හොඳ සිරිත් කියන්නේ දුවේ පුතේ අපි එදිනෙදා ජීවත් වෙනකොට අපි කරන්න ඕන හොඳ වැඩ ටිකක් මොනවද? මේ දවස්වල වැඩිපුරම මේ හොඳ සිරිත් කරනවා නම් අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් හොඳයි. මොනවද මේ හොඳ සිරිත්? අපි අපේ ජීවිතයට එකතු කරගන්න ඕන දේවල් ටිකක් තමයි මේ හොඳ සිරිත් කියලා කියන්නේ. මොනවද? අපි අපේ දවස ගැන හිතමු. උදේ පාන්දර නැගිට වෙලේ ඉඳලා කියලා හිතන්නකෝ. උදේ පාන්දර නැගිට්ටාම මොනවාද අපි කරන්න ඕන හොඳ සිරිත්? උදේ පාන්දර නැගිට්ටාම අපි මුලින්ම මොකද කරන්නේ? දත් මැදලා මූණ හොද ගන්නවා. ඒක අපේ හොඳ සිරිතක් නේද? නැත්තම් එහෙම නිදිමතේ ඇස්සල කබ පිටින් නේද? එහෙම අපි යනවද කවුරුත් එක්ක කතා කරන්න? නෑ නේද? නෑ. අපි දත් මැදලා මූණ හොද ගන්නවා. එහෙම තමයි අපි ඉස්කෝලේ යනවා නම් ඉස්කෝලේ යන්න හරි කොහේ හරි යන්න ලෑස්ති වෙන්න අපි උදේම ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? අපි හොඳ සිරිත අපේ පුරුදු වෙලා තියෙන ඕන හොඳම සිරිතක් තමයි ඒක. උදේම දත් මැදලා මූණ හොද ගන්න එක නේද? ඔව්. ඊට පස්සේ ඊළඟට තා මොනවාද? අන්න දැන් ඔයාලට පොඩ්ඩක් මතක් වුණා නේද මොනවාද හොඳ සිරිත් කියන්නේ කියලා? ඔව්. දැන් ඊළඟට මොකද්ද? අම්මා තාත්තා ගොඩක් වෙලාවට ඔයාලට කියනව නේද? මොනා හරි දෙයක් කන්න කලින්. කෑම කන්න කලින් මොකද්ද අපි කරන්න ඕනේ? හොඳට අත් හොද ගන්න ඕනේ නේද? ඒක හොඳ සිරිතක් පුතේ. කෑම කන්න කලින් අපි හොඳට සබන් දාලා අත් දෙක හොද ගන්න ඕනේ. ඇයි ඒ? අපේ අත්වල විස බීජ තියෙන්න පුළුවන් නේද? ඔව්. මොකද මේ අපි මේ එක වල්ලනවා, සෙල්ලම් කරනවා. එතකොට සෙල්ලම් බඩු වල්ලනවා. ඒ වගේ විස බීජ තියෙන්න පුළුවන්. ඒ හින්දා අපි කෑම කන්න කලින් අත් හොදලා තමයි කෑම කන්නේ නේද? ඔව්. එතකොට දැන් අපි දැන් කෑම කනකොට මොනවද අපේ තියෙන්න ඕනේ හොඳ සිරිත්? බත් කකා කනකොට සද්දය ඇහෙන්න චව් 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 ගගා කනවද කෑම මේසේ? නෑ, කෑම මේසේ එහෙම සිරිත් නෑ. බොහොම ලස්සනට වාඩි වෙලා අනිත් අයට කන්න අපිරිය නොවෙන්න ඕනේ අපි කන්න. අපි තල්ලු ගහ චප ගාලා සද්ද කර එහෙම කනවද? නෑ, අපි බොහොම ලස්සනට හෙමින් කන්නේ. අම්මලා කියනවා ඔයාලට ඇහිලා තියෙනව නේද? ඔයාලට මං හිතන්නේ නිතර අම්මලා කියනවා. මොකද්ද කියන්නේ? කතා කර කෑම කන්නේ නෑ කියලා කියනව නේද? ඔව්. එහෙම කියන්නේ ඇයි අම්මලා? එහෙම කියන්නේ පුතේ කාරණා ගොඩක් තියෙනවා. එකක් අපි කකා ඉන්න දේවල් කතා කරනකොට කටෙන් එළියට විසි වෙන්න පුළුවන්නේ. ඒකට අනිත් එක්කෙනාට අපිරිය වෙන්න පුළුවන් නේද? ඔව්. එතකොට එහෙම නැත්තම් කතා කර කන්න ගිහිල්ලා අපිට හිර වෙන්නත් පුළුවන් නේද? බැරි වෙලා ඉස්මූල්ලේ යන්න පුළුවන්. එහෙම
කරදරයක් වෙන්නත් පුළුවන්. අන්න ඒ හින්දා තමයි කතා කර කර කන්න එපා කියන්නේ. ඒවා හොඳ සිරිත් පුතේ. එතකොට ආයේ බත් කකා ඉඳලා ඒ අතින්ම එළවලු මදි වුණොත් එහෙම හැන්දාල්ලලා බෙදා ගන්නවද අපි? නෑ අපි එහෙම කරන්නේ එක්කෝ අම්මට හරි තාත්තට හරි කියලා ඉල්ල ගන්නවා නැත්තම් ඉඳුල් ගෑවිච්ච නැති අනික් අත තියෙනවනේ අන්න ඒ අතින් තමයි අපි හැන්දාල්ලලා එමිහිට ටික ටික බෙදාගන්නේ. වතුර බොනකොට එහෙමයි. අපි ඉඳුල් පිටින් වාචන අල්ලන්නේ නැහැ. හොඳේ ඒවා මගේ පුතාලා පුරුදු වෙන්න ඕනේ දැන් ටික ටික. හරිද? එතකොට තව මොනවද? ආයෙ වතුර බොනකොට සද්ද ඇහෙන්න සරස් ගාලා බොනවද? නෑ එහෙම බොන්නේ නෑ. එතකොටත් වෙන්නේ අරක තමයි. අර අනිත් වටේ ඉන්න අයට කෑම කකා ඉන්න අනිත් අයට අපිරිය හිතෙනව නේද? කියයි එතකොට. ඒ හින්දා අපි එහෙම කරන්නේ ඒවා හොඳ නැති වැඩ. ඒවා අපි කරන්න හොඳ නෑ. අපි හොඳට ලස්සනට කාලා හිමීට වතුර බීලා අත හොදගෙන බොහොම පිළිවෙලට ඒ දේවල් කරන්න ඕනේ. ඊට පස්සේ මොනවද? අපි නිදා ගන්න යනකොට කනකොට ඇඟිලි ලෙව කනවද? ඔක්කොම කාලා අතත් ලෙව කාලාද ඉවර කරන්නේ? නෑ ඒවා කැත සිරිත්. ඒවා පුරුදු වෙන්න එපා අපේ පුතාලා. ඔයාලා දහම් පාසල් යන හොඳ දරුවනේ. ඒ හින්දා ඔයාලා එහෙම කරන්නේ නෑ. ඔයාලා මදි නම් පුතේ තව චුට්ටක් බෙදාගෙන කන්න. අතලෙව කන්න එපා. හොඳ? එතකොට ආයේ අපි මොනවාද නිදා ගන්න යනකොට මොකද කරන්නේ? ඔයාලා අහලා තියෙනව නේද? දවසට දෙවරක් දත් මදින්න කියලා කියනව නේද? ඒ ඇයි දැන් උදේ අපි රෑ දවසේම ඉඳලා ඔන්න දත් මැදලා දවස පටන් ගත්තා. ඊට පස්සේ මුළු දවසේම අපි එක එක ඒවා කනවා නේද? ටොපි කනවා, චොකලට් කනවා, බත් කනවා, එක එක ಜಾති කනවනේ නේද? ඒ ඔක්කොම අපේ දත් වලින් තමයි අපි හපලා කන්නේ. එතකොට ඒවා දත්වල ගෑවෙනවනේ. ඉතින් අපි ඒවා මොකවත් කට හොදන්න නැතුව දත් මදින්න නැතුව අපි හැම නින්දට ගියොත් මොකෝ වෙන්නේ? එකක් තමයි දත් දිරලා යන්න පුළුවන්, දත් කළු වෙන්න පුළුවන්, දත් කැඩෙන්න පුළුවන්. ඒවා වෙනවා. අනිත් පැත්තෙන් බැරි වෙලා කට අරගෙන එහෙම නින්ද ගිහින් හිටියොත් එහෙම සත්තුත් එයි තමා. ඒ හින්දා කෝකටත් හොඳයි අපි රැට නිදියන්න කලිනොත් දත් මැදලා මූණ හොදලා ඕනේ නින්දට යන්න. එතකොට තමයි හොඳට අපිට කරදරයක් නැතුව නිදියන්න පුළුවන්. හරි. දැන් මෙච්චර දවසක් අපේ දූල පුතාලා උදේට නම් කොහොමද දත් මදිනවනේ. රැට නින්දට කලින් දත් මැද්දේ නැත්තම් ඔන්න මතක තියාගන්න ආදින් පස්සේ ඉඳලා රැට නින්දට යනකොට නින්දට යන්න කලින් දත් මැදලා මූණ හොදලා ඕනේ නින්දට යන්න. දැන් අපේ දුල පුතාලා අම්මලාට තාත්තට වැඳලා නේද නිදා ගන්න යන්නේ? හරි. එතකොට දැන් මතක තියාගන්න මින් පස්සේ දත් මැදලා මූණ හොදලා අම්මට තාත්තට වැඳලා නින්දට යන්න. හරිද? ඔන්න එහෙම දුවේ පුතේ ටික ටික එක එක සිරිත් චුට්ට හොඳ සිරිත් අපේ ජීවිතේට එකතු කරගන්න ඕනේ නේද? එහෙම නැති වුණොත් අපිට බෑනේ අපි ඉස්සරහට ජීවත් වෙනකොට අනිත් අය කැමති වෙන එකක් නෑ නේද? ඔයාලා නාලා මූණ හොදලා පිරිසිදුව ඒ විදිහට හිටියේ නැත්තම් එහෙම අනිත් අය කියයි
මොකද්ද ගඳයි කියයි කට්ටිය අතරේ ඔයාලව කොන්වේ කට්ටිය කැමති වෙන්නේ නෑනේ නේද? කැමති වෙන්නේ නෑ අපිරිසිදුවට ඉන්න අයට. ඕ ඒ හින්දා අපි ඇඳුම් පිරිසිදුවට අඳින්න ඕනේ. මූණකට සෝදලා නාලා ඒ දේවල් පිරිසිදුව අපේ ඇඟපත පිරිසිදුව පවත්වාගෙන යන්න ඕනේ. ඊළඟට ආයේ අපි টয়ලට් එකට ගිහින් ආවහම අත් දෙක සබන් දාලා හොද ගන්න ඕනේ නේද? නියපොතු දිගට වැවිලා තියෙනවා නම් ඒවට මඩ කුණු යන්න පුළුවන්. ඒව කොටට අම්මට තාත්තට කියලා කප්පව ගන්න ඕනේ. අම්මලා තාත්තලාට වැඩ ටිකක් වැඩිනේ. එතකොට සමහර විට අමතක වෙන්න පුළුවන් දුවල පුතාලගේ නියපොතු වැවිලාද කියලා බලන්න. නමුත් ඔයාලට තේරෙනවනේ ඔයාලා සෙල්ලම් කරද්දී නියපොතු ඇස්සේ කුණු යනකොට චෝක් වලින් පාට කරනකොට නියපොතු ඇස්සේ යනකොට ඔයාලට තේරෙනවනේ නේද? අත හොදනකොට පේනවනේ දුවට පුතාට. එතකොට ඔයාලා අම්මන්ට හරි තාත්තට හරි කියලා නියපොතු ටික කපා ගන්න ඕනේ. තේරුණාද? කොණ්ඩේ හොඳට පීරලා ලස්සන්ට ගැට ගහලා තියා ගන්න ඕනේ. තේරුණාද? නැත්තම් ඔහේ අවුල් කරගෙන එහෙම ඉන්නේ නෑ. හොඳ බබාලා හොඳට කොණ්ඩේ පීරලා මේ නේද? හොඳ පිරිසිදු ඇඳුමක් ඇඳගෙන එහෙම තමයි ඉන්න ඕනේ. ඒව තමයි හොඳ සිරිත්. තව මොනවද ඔයාලා කරන හොඳ වැඩ? ඔයාලා අලුතෙන් ඔයාලා පුරුදු වෙන්න ඕන දේවල්. ඔව් හැමෝම මේ දේවල් ටික කරනවද? ඔව් ගොඩක් දුරට අපේ පුතාලා කරනවා. මොකද අම්මලා උදව් කරනවානේ මේ ටික කරගෙන යන්න නේද? ඔව් දැන් ටික ටික ඔයාලත් උනන්දු වෙන්න ඕනේ ඒ දේවල් හොඳට පවත්වාගෙන යන්න. අතේ විතරක් නෙමෙයි කකුලේ නියපොතුත් බලන්න ඕනේ. කකුලත් පිරිසිදුව තියාගන්න ඕනේ නේද? එතකොට තව මොනවාද හොඳ සිරිත්? අපි ගමනක් යනකොට කියලා හිතන්නකෝ. හරි අපි පන්සල් ගියා කියලා හිතන්නකෝ. පන්සලේ මොනවාද හොඳ සිරිත්? දැන් අපි පන්සල් යන පන්සල ගැන කතා කරලා තියෙනවනේ. දහම් පාසල් එනවනේ. ඒ ආවහම මොනවාද අපි කරන්න ඕනේ හොඳ සිරිත්? බෝ මලුවා අතු ගන්න පුළුවන්. එහෙම නැත්තම් බෝ කොළ හිඳින්න පුළුවන්. මල් ආසනවල මල් වැටිලා පරවෙච්ච තියෙනවා නම් ඒවා අයින් කරන්න පුළුවන්. ඊළඟට මල් පූජා කරනකොට අද්දෝණය කරනවා නේද? අපි නැතුව අපේ දූවිලි අත්වලින් මේව කරන්නේ නැහනේ. ඒවා හොඳ සිරිත. අද්දෝණය කළා තමයි අපි මල් පූජා කරන්නේ. ඊළඟට තව මොනවාද? පාවහන් දාගෙන පන්සලට ඇතුල් වෙන්නේ නැහැ. පාවහන් හිස්වැසුම් ගලවලා පන්සලට ඇතුල් වෙන්නේ නේද? ඒවා හොඳ සිරිත් පුතේ. ඒවා අපි පුරුදු වෙන්න ඕනේ. ඒවා දැන් අපේ දූල පුතාලා දන්නවා. ඒවා කරන්න ඕනේ. හරි. දැන් මං මේ පුංචි වැඩක් දෙනවා ඔයාලට. වැඩක් කියන්නේ ඉතින් මෙහෙමයි. ඔයාලා ගෙදරදී කරන හොඳ සිරිත් මොනවද කියලා අම්මට තාත්තට කියලා අම්මලා තාත්තලාගේ උදව් ඇතුව ඔයාලා මොනවද කරන හොඳ සිරිත් කියලා බලන්න කියලා මං කියනවා. ඒ කියන්නේ ඔයාලා උදේ නැගිටලා දත් මැදලා මූණ හොදනවද? ඊළඟට කන්න කලින් අත් සබන් දාලා හොදනවද? ඊළඟට කාලා කනකොට සද්ද කරද කන්නේ? හොඳට කනවද? සද්ද කරද වතුර බොන්නේ? ඊළඟට පිරිසිදුව ඉන්නවද? නාලා ඇඟ සෝදලා පිරිසිදුව ඉන්නවද? ඊළඟට සෙල්ලම් කරාම ඒව ඉවරුනහම අත් හොදනවද? අත් කකුල් හොදනවද? ඊළඟට
රෑ නින්දට යනකොට දත් මැදලා මූණ හොදලා අම්මට තාත්තට වැඳලාද නින්දට යන්නේ. ඔන්න ඔය ටික කරනවද කියලා අම්මලාට කියලා කරාම කළා කියලා අම්මලාට කියලා පොඩි සටහනක් දාගන්න ඕනේ. හරිද? එහෙනම් මේ සතියේ එහෙනම් හොඳ සිරිත් ටික අනුගමනය කරලා හොඳට ඉන්නවද? ඕ බොහොම හොඳයි. එහෙම තමයි ඉන්න ඕනේ හොඳ දරුවෝ. හරිද? හරි. මේ දවස්වල විශේෂයෙන් පුතේ ඔය හොඳ සිරිත් ටික අනුගමනය කරන්න. මොකද මේ දවස්වල රටේ ලෙඩ රෝග ගොඩක් තියෙනවා. එතකොට අපි මේ විදිහට හොඳට අත් සෝදලා පිරිසිදුව ඉන්නවා නම් අපිට ලෙඩ හැදෙනවා අඩුයි. තේරුණාද? ඒ හින්දා අපි මේ විදිහට ඉන්නවා නම් අපිට ලෙඩ හැදෙනවා අඩුයි. අපි මේ විදිහට හිටියේ නැත්නම් තමයි අපිට ඉක්මනටම ලෙඩ රෝග බෝ වෙන්නේ. ඒ හින්දා අපේ පුතාලා හොඳට පිරිසිදුව අතපය හොදලා හොඳ සිරිත් වලට අනුව ජීවත් වෙන්න ඕනේ. හරිද? මේ හරි හොඳයි. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි. සලසනු පිනිකදයේ ගත සිත වෙහෙසෙන දිවාරයේ තිරුවන් සරණයි ඔබට පුතේ තිරුවන් සරණයි ඔබට දුවේ සුවසිත සලසනු පිනිකදයේ ගත සිත වෙහෙසෙන දිවාරයේ තිරුවන් සරණයි ඔබට පුතේ තෙරුවන් සරණයි ඔබට දුවේ රජ රට කටුසර වන්නේ කරේ මහවැලි වියවර ඇදෙනු පෙනේ රජ රට කටුසර වන්නේ කරේ මහවැලි වියවර ඇදෙනු පෙනේ මුඩු බිම් ගයබිම් වලට හැරේ ආඩම්බර විය යුතුය සුවසිත සලසනු පිනිකදයේ ගත සිත වෙහෙසෙන දිවාරයේ තිරුවන් සරණයි ඔබට පුතේ තිරුවන් සරණයි ඔබට දුවේ කොත්මල ලුණු ගම් විහිර වගේ ගලාස් සඳවා සිහල බිමේ කොත්මල ලුණු ගම් විහිර වගේ ගලාස් සඳවා සිහල බිමේ ගොවියා සිහතුන තබන දිනේ ඔබ ආඩම්බර වන්න පුතේ සුවසිත සලසනු පිනිකදයේ ගත සිත වෙහෙසෙන දිවාරයේ තිරුවන් සරණයි ඔබට පුතේ තිරුවන් සරණයි ඔබට දුවේ තිරුවන් සරණයි ඔබට පුතේ තිරුවන් සරණයි ඔබට දුවේ තිරුවන් සරණයි ඔබට පුතේ
මේ ඔබේ දෙවන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the second period. දයාබර දරුවනේ අපේ අද පාඩම 15 පාඩම මෙත් වඩමු. මොකක්ද දරුවනේ මෙත් වැඩීම කියන්නේ? අනුන්ට හොඳක් වෙන්න, යහපතක්ම වෙන්න, අන් අය ලෙඩ නොවෙන්න ප්‍රාර්ථනා කිරීම තමයි අපි මෙත් වඩනවා, මෛත්‍රී කරනවා කියලා කියන්නේ. සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා තමයි අපි මෙත් වඩන්නේ. නැත්නම් මෛත්‍රී භාවනාව කරන්නේ. අපි සියලු සත්වයෝ කියලා කියන්නේ පුතේ ඊටාම කුඩා සත්තු, ඊටාම විශාල සත්තු, දෙපා සත්තු, සිව්පා සත්තු, බහුපා සත්තු අන්නේ වගේ අයයි. ඒ කියන්නේ කූඹියෝ, මාළුවෝ, සමනලයෝ, කුරුල්ලෝ, අලි, කොටි, ගවයෝ ඒ වගේ හැම සතෙක්ම මේ මෛත්‍රී කරනකොට අපිට මතක් කරගන්න වෙනවා. බහුපා සත්තු කියන්නේ පත්තෑය වගේ සත්තු. අන්න ඒගොල්ලන්ට තමයි බහුපා කියලා කියන්නේ. හැම සතෙකුටම අපි මෛත්‍රී කරන්න ඕනේ. අපි මේ විදිහට මෛත්‍රී භාවනාව කළාම පුතේ අපිට ලැබෙනවා ගොඩක් ප්‍රයෝජන. මොනවද දන්නවද? හොඳට නිින්ද යනවා. මෛත්‍රී භාවනාව කළාම හොඳට නිින්ද යනවා. ඊළඟට හොඳට සුවසේ අවදි වෙන්න පුළුවන්. නරක නපුරු හීන පේන්නේ, කාටත් ප්‍රියජනක හොඳ කෙනෙක් වෙනවා අපිව. කරදර විපත් අඩු වෙනවා. නිරෝගී ලස්සන පුජ්‍යලයක්, ලස්සන ළමයෙක් වෙනවා ඕගොල්ලන් මෛත්‍රී කරන්න පෙළඹුණොත්. ඒ නිසා හැමෝම වගේ මගේ පුතාලා දවස ගානේ මල් පූජා කරලා හොඳට විනාඩි 3ක්වත් මෛත්‍රී භාවනාව නැත්තම් මෙත් වැඩීම කරන්න ඕනේ. දැන් මේ පොතේ තියෙන එක බලලා පුරුදු වෙන්න පුළුවන් පුතාලාට. ඔයාලා පුතේ මෙත් වඩමු පාඩම 3-4 වාරයක් කියවලා දිනපතා පන්සිල් අරගෙන සියලුම සත්වයන්ට මෙත් වඩන්න පුරුදු වෙන්න. ඔයාලා විනාඩි 3ක් විතර මෛත්‍රී භාවනාව කළොත් දිනපතා කරොත් ඔයගොල්ලෝ ලස්සන ළමයි වෙයි. ලස්සන අය වෙනවා. හොඳද? හැමෝටම ආදරයෙන් කරුණාවෙන් සලකන ලස්සන ළමයි ටිකක් අපේ දහම් පාසලෙන් බිහි වෙයි. ඒ නිසා මගේ පුතාලා විනාඩි 3ක් විතර දිනපතා මෙත් වඩන්න පුරුදු වෙන්න. මෙත් වඩනකොට පුතේ මෛත්‍රී භාවනාව කරනකොට පිරිමි ළමයි ආහාරමිනිය ගොතාගෙන තමයි මේ වාඩි වෙලා මෛත්‍රී භාවනාව කරන්නේ. ගෑනු ළමයි නම් දෙපා පිටිපස්සට යන්න තියලා වාඩි වෙන්න ඕනේ. එහෙනම් වාඩි වෙලා තමයි මෛත්‍රී භාවනාව කරන්නේ. ඒකට කියනවා අපි අර්ධ පර්යංකය කියලා. හොඳද? අර්ධ පර්යංකෙන් ඉඳ ගන්නවා කියන්නේ ඒකට. ඊළඟට දැස් පියාගෙන හොඳට කොහෙවත් වටපිට බලන්නේ නැතුව අත් දෙකත් හොඳට තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන වාඩි වෙලා කොහෙවත් බලන්නේ නැතුව මේ විනාඩි 3 හොඳට හිතට අරගෙන හිත භාවනා කරන්න ඕනේ. එතකොට තමයි ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න වෙන්නේ. එහෙම නැතුව මේ භාවනා කරනකොට අම්මා මොනවද දන්නේ නැහැ, කෑම හදලා තියෙන්නේ කියලා හැම හිතා හිටියොත් අපේ භාවනාව හොඳට කෙරෙන්නේ නැහැ. ඒ නිසා මගේ පුතාලා හොඳට භාවනා කරන වෙලාවේ ඒ ගැනම හිතලා භාවනා කරන්න ඕනේ. තේරුණාද? මම අහලා බලනවා ඕගොල්ලන්ගේ අම්මලාගෙන් දිනපතාම මගේ පුතාලා මෛත්‍රී භාවනාවක් කළාද අම්මේ කියලා අම්මලාගෙන් අහලා බලනවා. හොඳට මේ ළඟ කිට්ටුවනේ ඕගොල්ලන්ගේ ගෙවල් තියෙන්නේ. ඒ නිසා මට අහලා බලන්නත් පුළුවන්. හොඳද පුතේ? ඔයාලට පුළුවන් දැන් පොත පෙරලාගෙන මෛත්‍රී භාවනාව කරන පින්තූරයක් මේ චිත්‍රයක් අඳින්න. මෛත්‍රී භාවනාව කරන චිත්‍රයක් පුතේ අඳින්න පුළුවන් නේද පුතේ? නින්දට යන්න ඉස්සෙල්ලා තමයි මෛත්‍රී භාවනාව කළොත් ඕගොල්ලන්ට අර මං කිව්වේ නරක නපුරු හීන පේන්නේ නැහැ කියලා. අන්න එහෙම වෙන්නේ. නින්දට යන්න ඉස්සෙල්ලත් නින්ද යනකම් මෛත්‍රී කරන්න පුළුවන් නේද? එහෙම මෛත්‍රී කරන්න පුරුදු වෙනවා වගේ පුතාලා අර චිත්‍රයත් පොතේ අඳින්න මේ 15 වෙනි පාඩමත් 3-4 දරයක් හොඳට කියව ගන්න. හරි පුතේ, තෙරුවන් සරණයි හැමෝටම. වක්කඩ ළඟ සිත් පැටව
තපස් වෙසින් මාන බලනවා කොයි වේලේ ඔටපොයිද තිත්ත පැටව් අල්ලගන්න අක්කේ අනේ අර බලන්න හරි නපුරුයි වක්කඩ ළඟ තිත්ත පැටව් රොත්ත පිටින් දඟලනවා උකුරෑන තපස් වෙසින් මාන බලනවා වැලි අහුරක් අරන් මලේ ෂෝස් කියලා විසි කරන්න කුක්කුරෑන හිගිලෙනවා අර බලන් මලේ වක්කඩ ළඟ තිත්ත පැටව් රොත්ත පිටින් දඟලනවා කුක්කුරෑන තපස් වෙසින් මාන බලනවා පැටව් බේරුවාට අපි දෙන්නට පින් ලැබෙනවා පින් කළාම සාදු අපට හොඳයි කියනවා වක්කඩ ළඟ තිත්ත පැටව් රොත්ත පිටින් දඟලනවා උකුරෑන තපස් වෙසින් මාන බලනවා මේ ඔබේ තුන්වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the third period. තෙරුවන් සරණයි දුවල පුතාලා. අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ පොතේ අපේ යාළුවෝ කියලා පාඩමක් තියෙනවා. අන්න ඒ පාඩම තමයි අපි කරන්න යන්නේ. හරි. දැන් කියන්න බලන්න. දුවල පුතාලා හැමෝටම යාළුවෝ ඉන්නව නේද? ඕ හැමෝටම යාළුවෝ ඉන්නවා. යාළුවෝ නැති අයත් ඉන්නවද? නෑ නේද? හැමෝටම කවුරු හරි එක යාළුවෙක් හරි ඉන්නවනේ නේද? ඔව්. දැන් එහෙනම් ඔයාලා දන්නවා කවුද යාළුවෝ කියලා. කවුද යාළුවෝ කියන්නේ? ඔයාලත් එක්ක එකට පන්තියේ ඉන්න, ඔයාලත් එක්ක එකට සෙල්ලම් කරන්න එන, ඔයාලත් එක්ක එකට දහම් පාසල් එන නේද? ඔයාලට හිතවත් අය නේද යාළුවෝ කියන්නේ? ඒගොල්ලෝ යාළුවෝ හොඳයිද? ඔව් හොඳයි යාළුවෝ. හොඳ යාළුවෝ නම් හොඳයි. නරක යාළුවොත් ඉන්නවද? වෙලාවකට නරක වැඩ කරන යාළුවොත් ඉන්නව නේද? ඔව් හොඳ නරක යාළුවෝ දෙගොල්ලක් ඉන්නවා. ඉතින් අපි බලන්න ඕනේ හැමතිස්සෙම හොඳ යාළුවෙක් වෙන්න නේද? ඔව් හොඳ හැමෝම බලන්න ඕනේ අනිත් කෙනාට මම හොඳ යාළුවෙක් වෙනවා කියලා. ඔව් හොඳ යාළුවෙක් වෙන්න මොනවද අපි කරන්න ඕනේ? හොඳ යාළුවෙක් වෙන්න අපි හොඳ වැඩ කරන්න ඕනේ. හොඳ වැඩ කියන්නේ මොනවද? අනිත් යාළුවාට කරදර කරනවද? නෑ. එහෙම යාළුවාට කරදර කරන්නේ නෑ. යාළුවාට මොනා හරි ඕන වුණොත් එහෙම අපි මොකද කරන්න ඕනේ? උදව්වක් කරන්න ඕනේ. යාළුවන්ට උදව්වක් කරන්න ඕනේ. එතකොට තව මොනවාද? ඔව්. ඔයාලට මොනවා හරි දෙයක් හම්බුනොත් තනියම තියාගෙන තනියම කනවද කාටවත් පේන්නේ නැති වෙන හංගගෙන? නෑ, එහෙම කන්නේ. අපි යාළුවෝ එක්ක බෙදාගෙන තමයි කන්න බොන්න ඕනේ නේද?
ඔව් දැන් මේ පාඩමෙත් කියලා දීලා තියෙන්නේ අන්න ඒ වගේ දෙයක්. මොකද්ද පාඩමේ කියන්නේ? තිලිනි සමන් සඳුනිකා දුමිඳු මලිති පියුමිකා අපි ඔක්කොම යාළුවෝ. මේ අඹ ගෙඩිය අපි හැමෝම බෙදාගෙන කමු. හරි. දැක්කද? දැන් මොකද කියන්නේ? ඔව් ගොඩක් තිබුණොත් බෙදාගෙන කනවා. කියමුකෝ. එක ගෙඩියක් තිබුණොත්. ඔව් ඒත් අපි බෙදාගෙන කන්නේ. කෑලි වලට කපලා හැමෝම ටික ටික හරි කන්නේ. නේද? එකයි තියෙන්නේ ඒ හින්දා ඒක මට. මමයි දැක්කේ ඒ හින්දා මට. එහෙම කියනවද? නෑ. එහෙම කියන්නේ හොඳ යාළුවෝ. හොඳ යාළුවෝ හැමෝම එක බෙදාගෙන තමයි කන්නේ. ආයෙ මොනවාද? ඉස්කෝලේදී කියලා හිතන්නකෝ. හරි දහම් පාසලේදී කියලා හරි හිතන්නකෝ. මොනවා හරි කරන වෙලාවේදී යාළුවට පැන්සලේ තුඩ කැඩුනා. පැන්සලයක් ගෙනල්ලා නැහැ. එහෙම වෙන්න පුළුවන් නේද? ඔව් එහෙම වෙන්න පුළුවන්. එතකොට තමන් ගාව තියෙනවා නම් වැඩිපුර පැන්සලක් එහෙම නැත්නම් තමන් ගාව තියෙනවා නම් කටර් එකක් අපිට පුළුවන් නේද යාළුවට උදව්වක් විදිහට දෙන්න? ඔව් අන්න එහෙම තමයි. ආයෙත් මොකද්ද අපිට යාළුව වෙනුවෙන් කරන්න පුළුවන්? හොඳ යාළුවෙක් වෙන්න. බැරි වෙලා හරි ඒ යාළුවා නොදැන හරි වැරදි වැඩක් කරනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපෝ වරිය නරක වැඩක් කරනවා බලන් ඉන්න ඕනේ ළඟට යන්න හොඳ නෑ කියලා අහක බලන් ඉන්නවද? නෑ එහෙම කරන්නේ ඒ යාළුවට කියන්න ඕනේ මේ වැඩේ හොඳ නෑ. මේ වැඩේ කළොත් ටීචර් බනි. මේ වැඩේ කළොත් ඔයාට තුවාල වෙයි. මේ වැඩේ කළොත් කරන්න හොඳ නෑ. ඒ හින්දා එහෙම කරන්න එපා කියලා. එහෙම නැත්තම් අපි ලොකු කෙනෙක්ගෙන් උදව්වක් ගනිමු. මේ වැඩේ අපිට කරන්න බෑ කියලා යාළුවට හරි දේ කියලා දෙන්න ඕනේ නේද? එහෙම නැතුව යාළුවා එක ගහගෙන රණ්ඩු කරලා එහෙම කරනවද? නෑ නේද? එහෙම රණ්ඩු කරන්නේ නෑ හොඳ යාළුවෝ. හොඳ යාළුවෝ යාළුවට කියලා දීලා තේරුම් කරලා දීලා සමගියෙන් ඉන්න ඕනේ නේද? රණ්ඩු කරන්නේ සෙල්ලම් කරන්න ගියාම එහෙම රණ්ඩු කරන්නේ නෑ හොඳ යාළුවෝ. අනිත් කෙනාටත් දැන් හිතන්නකෝ ක්‍රිකට් ගහනවා කියලා හැමතිස්සෙම ගහන්නේ එක්කෙනයිද නෑනේ. හැමෝම මාරු වෙවි අනිත් කෙනාටත් අවස්ථාව දෙන්න ඕනේ නේද? ඔව් එහෙම තමයි. තමන් ගැන වගේම අනිත් අය ගැන හිතන්නත් පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි හොඳ යාළුවෙක් වෙන්න පුළුවන් වෙන්නේ. නේද? යාළුව කවදාවත් අනිත් යාළුවට වැරද්දක් කරන්නේ නෑ. නේද? ඔව්. ඒ හින්දා යාළුවෝ මං කියවනේ හොඳ යාළුවෙක් ඉන්නවා නරක යාළුවොත් ඉන්නවා කියලා. දැන් හොඳ යාළුවන්ට ඔයාලා අහලා ඇති කියනවා වචනයක් කල්යාණ මිත්‍රයෝ කියලා. අන්න ඒ වගේ කල්යාණ මිත්‍රයෝ තමයි අපි ඇසුරු කරන්න ඕනේ. හැමතිස්සෙම වැරදි වැඩ කරන්න පොළඹන අයව අපි ආශ්‍රය කරන්න ඕනද? නෑ නේද? එහෙම කරන්න හොඳ නෑ. එහෙම වුණොත් අපිත් නරක වැඩවලට යොමු වෙනවා. සත්තු මරන්න, ඒ වගේ වැඩවලට යමු කියලා කතා කළාට අපේ දුවල පුතාලා යන්නේ නෑ. තේරුණාද? ඒ වගේ නරක වැඩවලට අපේ දරුවෝ යොමු වෙන්නේ නෑ. එතකොට ඒ වගේ වැරදි වැඩ කරන යාළුවෝ උන්ගේ කතාවලට යන්නේ නෑ. හොඳ යාළුවෝ තමයි අපි ආශ්‍රය කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා එයාලට හොඳ යාළුවෙක් වෙන්නට ඕනේ. එතකොට තමයි ඒ යාළුවොත් ඔයා එක්ක ඉන්නේ. ඔයා
නරකයි නම් ඔයා අම්මලා තාත්තලා කියන දේ අහන්න නැත්නම් ඔයා ටීචර්ලා කියන දේ අහන්න නැත්නම් එහෙම අනිත් යාළුවොත් ඔයාලා එක්ක ඉන්න එකක් නෑ. ඔයාලා හොඳයි නම් හොඳට ඉගෙන ගන්නවා නම් තමයි හැමෝම ආදරේ වෙන්නේ නේද? ඒ හින්දා ඔයාලත් හොඳ වෙන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ යාළුවෝ ආශ්‍රය කරන්නත් පුරුදු වෙන්න ඕනේ. මේ ගැන දහම් පාසලෙන් ඔයාලා ඉගෙන ගන්නවා. කොහොමද හොඳ යාළුවෝ හොඳ විදිහට ඉන්නේ කියලාත් ඉස්කෝලෙන් දහම් පාසලෙන් අම්මලා තාත්තලාගෙන් ඉගෙන ගන්නවා. එතකොට ඔයාලා හොඳ වෙනකොට ඔයාලට හොඳ යාළුවෝ හම්බ වෙනවා නේද? හොඳ අය එක්කනේ හොඳ අය ඉන්නේ. ඔව්. එතකොට ඔයාලා දැනගන්න ඕනේ යාළුවොත් එක්ක ආදරෙන් සමගියෙන් ඉන්න. ඒ සමගියෙන් ඉන්නවා කියන්නේ ඔයාලා හොඳට අධ්‍යාපනයේ කටයුතු කරන්න ඕනේ. කෑම බීම මොනවා හරි සෙල්ලමක් කරනකොට සමගියෙන් කටයුතු කරන්න ඕනේ. තියෙන දේවල් බෙදා හදාගෙන පාවිච්චි කරන්න ඕනේ. අන්න එහෙම තමයි සමගියෙන් එකමුතුව ඉන්නවා කියන්නේ. එකමුතුව කියන්නේ හැමෝම එකට එක්කහු වෙලා දෙයක් කරනකොට ඕන දෙයක් කරන්න පුළුවන්නේ. එහෙම නේද? ඔයාලා හිතලා බලන්නකෝ. දැන් හිතන්නකෝ. ඔයාලා දන්නවනේ ඉරටු නේද? එක ඉරට්ටක් කඩන්න ලේසිද අමාරුද? ලේසිනේ. ටක් ගාලා කැඩිලා යනවා. එතකොට ඒ වුණාට ඉරටු මිටියක් තිබුණොත් කඩන්න ලේසිද? නෑ නේද? ඒ හින්දා යාළුවෝ ටික හැමෝම එකට ඉන්නවනම් ලොකු ශක්තියක් නේද? ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන්. හිතන්නකො පාඩම් කරනවා කියලා එක්කෙනෙක් දන්නේ නැත්නම් තව එක්කෙනෙක් දන්නවා. එතකොට හැමෝටම එකතු වෙලා පාඩම් කරන්න පුළුවන් නේද? එතකොට Taman දන්නේ නැති දෙයක් තව කෙනෙක්ගෙන් අහගන්න පුළුවන්. ඒ කෙනෙක් දන්නේ නැති දෙයක් ඔයා දන්නවා නම් ඔයාලට කියලා දෙන්න පුළුවන්. ඒ වගේ නේද? ඔව් සමගියෙන් එකමුතු වෙලා බෙදා හදාගෙන ඉන්න එක තමයි හොඳ යාළුවන්ගේ හැටි නේද? තමන්ගේ යාළුවොත් එක්ක එකට සෙල්ලම් කරලා ඉගෙනගෙන හොඳ වැඩ කරලා නේද? ඔව් අන්න එහෙම තමයි හොඳ යාළුවෝ ඉන්නට ඕනේ. තේරුණාද? දැන් අපේ දුවල පුතාලත් එහෙමද? ඔයාලට මොනා හරි දෙයක් හම්බුනහම යාළුවටත් දෙනවද? බෙදාගෙනද කන්නේ බොන්නේ? ඔව් මේ දවස්වල නම් චූට්ටක් ඒ දේ අපිට මග හැරිලා නේද? මේ ලෙඩ රෝගත් එක්ක පොඩ්ඩක් අපි අපේ යාළුවන්ගෙන් චුට්ටක් දුරස් වෙලා නේද? අපිට ඉස්කෝලේ යන්න ටිකක් අමාරුයි. එතකොට යාළුවෝ හම්බ වෙන්නේ නේද? එක්කව වෙලා හවසට සෙල්ලම් කරන්න යන්න විදිහක් නැහැ නේද? ඔව් ඒ වුණාට ඔයාලා යාළුවෝ අමතක කරන්න එපා හොඳේද? ඔයාලගේ යාළුවෝ මේවා කාලේ ඉවර වෙලා ආයි ඔයාලට මුණ ගැහෙනවනේ. එතකොට ඔයාලා දැන් මේ ඉගෙන ගත්ත දේවල් මතක් කරලා අනිත් අයට හොඳ යාළුවෙක් වෙන්න. මොනා හරි දෙයක් හම්බුනහම තනියෙන් කන්න නැතුව යාළුවත් එක්ක බෙදාගෙන කන්න. එතකොට යාළුවාට පැන්සලයක් නැත්තම් ඔයා ගාව දෙකක් තියෙනවා නම් දෙන්න. මකන කෑල්ලක් දෙන්න. යාළුවා දන්නේ නැති දෙයක් කියා දෙන්න. ඔයා දන්නේ නැති දෙයක් යාළුවගෙන් අහගන්න. එහෙම තමයි වෙන්න ඕන. ඊළඟට අක්කලා අයියලා එහෙමත් යාළුවෝ ඉන්න පුළුවන්. වැඩිහිටි යාළුවෝ ඉන්නත් පුළුවන්. පොඩි නංගිලා මල්ලිලාත් ඉන්න පුළුවන් නේද? යාළුක සෙල්ලම් කරන කට්ටියේ ඉන්නව නේද? අයියලා අක්කලා එක්කත් සෙල්ලම් කරනවා. ඔයාලා ලොකු පන්තියේ කට්ටියත් එකතු වෙනවා. පොඩි පන්තිවල යාළුවොත් එනවා නේද? ඉතින් අයියලා අක්කලා නම්
ඒ අයගෙන් දේවල් ඉගෙන ගන්න පුළුවන්, මොනවා හරි අහ ගන්න පුළුවන් නේද? එකමුතුව සෙල්ලම් කරන්න ඕනේ. රණ්ඩු වෙන්නේ නැතුව හොඳට සහයෝගයෙන් ඉන්න ඕනේ. තේරුණාද? ඒ විදිහට හොඳ ළමයි වගේ දැන් බලන්න ඔයාලගේ අච්චුපතේ රූපයක් තියෙනවා. කට්ටිය එකතු වෙලා අඹ කඩනවා. අඹ කඩලා මං කියවේ පාඩම හැමෝම බෙදාගෙන සතුටින් මේ ඉන්න රූපයක් තමයි තියෙන්නේ. අන්න එහෙම තමයි ඔයාලත් ඉන්න ඕනේ. පොත්පත්ම නැතත් ඔයාලා සෙල්ලම් කරන වෙලාවෙත් යාළුවොත් එක්ක සමගියෙන් ඉන්න ඕනේ. තේරුණාද? ඒක තමයි කියන්නේ මේ පාඩමෙන්. තේරුණාද? ඔව්. දැන් අපේ දුවල පුතාලත් අද ඉඳන් මතක තියාගන්න ඔයාලත් හොඳ යාළුවෙක් වෙනවා අනිත් යාළුවන්ට කියන එක. හරි? එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. මගේ දූල පුතාලට අද මං සිංහල හෝඩිය උගන්වන්නයි යන්නේ. හැබැයි නන්දා නැන්දා ඒ හෝඩිය උගන්වන්නේ සින්දුවෙන්. දූල පුතාලා මාත් එක්ක සින්දු හෝඩිය ඉගෙන ගන්නව නේද? ඔව් අපි ඉගෙන ගන්නවා. සිංහල හෝඩියේ තියෙනවා අකුරු 60ක් විතර. ඒකෙන් පුතාලා අද ඉගෙන ගන්නවා අකුරු 32ක්. කීයක්ද? 32ක්. මෙන්න ඒ අකුරු 32. මාත් එක්ක කියන්න බලන්න. මේ ඔබේ විවේක කාලය. This is the time for your interval. මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය
මේ ඔබේ 4 වන කාලච්ඡේදයේ ආරම්භයයි. This is the beginning of the 4th period. තෙරුවන් සරණයි දුවේ පුතේ. දුවල පුතාලගේ සාධාරණ මහා ආකල්ප දියුණු කරන්න අවශ්‍ය වෙන වටිනා අදහස් උපදෙස් ගණනාවක් අපි පසුගිය සතිවලදී කතා කළා. ඉතින් අපි මේ උපදෙස් ඔක්කොම ගත්තේ කවි වලින්. ඉතින් දුවේ පුතේ මට හිතුණා අද පොඩි වෙනස්කමක් කරන්න. අද මම දුවල පුතාලගේ සාරධර්ම ආකල්ප වැඩි දියුණු කරන්න අවශ්‍ය වෙන ඒ උපදෙස් ගන්න හිතුවේ කතන්දරයකින්. ඉතින් ඒ කතන්දරේ කියන්න කලින් මං ආසයි දුවල පුතාලගෙන් දැනගන්න. දුවල පුතාලගේ වටිනාකම කීයද? දුවල පුතාලා හිතන විදිහට රුපියල් 100ක්, ලක්ෂයක්, ලක්ෂ 10ක්, ලක්ෂ 50ක්, කෝටියක් කියන්න පුළුවන්ද? හිතන්න පුළුවන්ද මං තමන්ගේ වටිනාකම මෙච්චරක් වෙයි කියලා? හරි. අද අපි බලමු කොහොමද අපේ වටිනාකම අපි තේරුම් ගන්නේ. අපේ වටිනාකම අපි දැනගන්නේ කියලා. ඉතින් දුවේ පුතේ එක පුංචි පුතෙක් දවසක් එයාගේ සීයා ළඟට ගිහිල්ලා අහනවා සීයේ මං කොච්චර වටිනවද? මගේ වටිනාකම කීයද? ඉතින් පුංචි පුතා මේ විදිහට සීයාගෙන් ඇහුවාම ඒ සීයා පොඩ්ඩක් වෙලා කල්පනා කරලා ඒ පුංචි පුතාගේ අතට දෙනවා ගල් කෑල්ල. ඒ ගල් කෑල්ල දීලා සීයා කියනවා මේ පුංචි පුතාට පුතේ ඔයා මේ ගල් කෑල්ල අරගෙන ගිහිල්ලා හොයලා බලන්න මේ ගල් කෑල්ලේ වටිනාකම කොච්චරක්ද කියලා. හැබැයි කොයිම වෙලාවකවත් පුතා මේ ගල් කෑල්ල විකුණන්න එපා. එහෙම කියලා කිව්වට පස්සේ මේ පුංචි පුතා සීයාර දීපු ගල් කෑල්ලත් අරගෙන යනවා ඒ ගල් කෑල්ලේ වටිනාකම කොච්චරද කියලා හොයාගන්න. ඉතින් පුංචි පුතා මුලින්ම යන්නේ දොඩම් වෙලින්දෙක් ළඟට. මේ දොඩම් වෙලින්ද ළඟට ගිහිල්ලා අර පුංචි පුතා ඒ දොඩම් වෙලින්දට අර ගල් කෑල්ල දීලා කියනවා මාමේ මේ ගල් කෑල්ලේ වටිනාකම කොච්චරක්ද? එහෙම ඇහුවට පස්සේ අර දොඩම් වෙලින්ද හොඳට අර පුංචි පුතා දීපු ඒ ගල් කෑල්ල අරගෙන හොඳට බලනවා. එහෙම බලනකොට ඒ වෙලින්දට පේනවා ඒ ගලේ පොඩි දිස්නයක් දෙනවා. ඉතින් මේ වෙලින්ද අර පුංචි පුතාට කියනවා පුතේ මං ඔයාට මේ ගල් කෑල්ලට දොඩම් ගෙඩි 200ක් දෙන්න. ඒ කියන්නේ ගොඩම් ගෙඩි 12ක් දෙන්න. එහෙම කිව්වට පස්සේ පුංචි පුතා කියනවා ස්තුතියි මාමේ මගේ සීයා කිව්වා මේ ගල විකුණන්න එපා කියලා. මට ඕනේ මේ ගලේ වටිනාකම දැනගන්න විතරයි. එහෙම කියලා අර ගල් කෑල්ලත් ආයෙ ඉල්ලගෙන මේ පුංචි පුතා යනවා. ඉතින් අර දොඩම් වෙලෙන්ද ගාවින් ආපු පුංචි පුතා ඊළඟට යන්නේ එළවලු වෙලෙන්දෙක් ළඟට. අර එළවලු වෙලෙන්ද ළඟට ගිහිල්ලා කලින් වගේම අහනවා මාමේ මේ ගල් කෑල්ලේ වටිනාකම කීයද? ඉතින් එළවලු වෙලෙන්දත් හොඳට අර ගල පරීක්ෂා කරනවා. හොඳට පරීක්ෂා කරලා එළවලු වෙලෙන්දා කියනවා පුතේ මං ඔයාට මේ ගල් කෑල්ලට එළවලු ගෝණියක් දෙන්න. පුතා මට මේ ගල දෙන්න. ඉතින් අර ඉස්සෙල්ලා වගේම ඒ පුංචි පුතා කියනවා නෑ මාමේ මට ඕනේ මේ ගල් කෑල්ලේ වටිනාකම දැනගන්න විතරයි. මගේ සීයා කිව්වා මේක විකුණන්න එපා. ඒකින්ද මම මේක විකුණන්නේ නැහැ. එහෙම කියලා පුංචි පුතා අර ගල් කෑල්ලත් අරගෙන ඊළඟට යනවා ආභරණ වෙලින්දෙක් ළඟට. ඒ ආභරණ වෙලින්ද ළඟට ගිහිල්ලා පුංචි පුතා කියනවා මාමේ මට මේ ගල් කෑල්ලේ වටිනාකම දැනගන්න ඕනේ. මේ ගල කොච්චරක් වටිනවද? එහෙම ඇහුවට පස්සේ අර ආභරණ වෙලෙන්ද කලින් වෙලෙන්ද දෙන්න වගේම හොඳට ගල පරීක්ෂා කරලා බලලා පුංචි පුතාට කියනවා පුතේ මං ඔයාට මේ ගල වෙනුවට ලක්ෂ 10ක් දෙන්නම්. ඔයා මට මේ ගල දෙන්න. පුංචි පුතා එපා කියලා යන්න හදනකොට කියනවා නෑ මං එහෙනම් ඔයාට රත්තරන් මාල දෙකක්ම දෙන්නම්කෝ. ඔයා මට මේ ගල දෙන්න. එතකොට පුංචි පුතා කියනවා නෑ මාමේ මට රත්තරන් මාල එපා. ඒ වගේම ලක්ෂ 10ක් එපා. මොකද මගේ සීයා කිව්වා මට මේ ගල විකුණන්න එපා. මට ඕනේ මේ ගලේ වටිනාකම දැනගන්න විතරයි. එහෙම කියලා අර ගලත් අරගෙන ඒ පුංචි පුතා එතනිනුත් යනවා.
එතනින් ගිහිල්ලා එයා ඊට පස්සේ යනවා මැණික් වෙලෙන්දෙක් ළඟට. ඒ මැණික් වෙලෙන්ද ළඟට ගිහිල්ලා කලින් 3 වතාවේ වගේම පුංචි පුතා කියනවා මාමේ මට මේ ගලේ වටිනාකම දැනගන්න ඕනේ. මේ ගල කොච්චරක් වටිනවද? එහෙම කිව්වට පස්සේ අර මැණික් වෙලෙන්දා හොඳට ගල පරීක්ෂා කරලා බලනවා. එහෙම පරීක්ෂා කරලා බලලා මේ මැණික් වෙලෙන්දා පුංචි පුතාගෙන් අහනවා පුතේ පුතාට කොහෙන්ද මේ ගල? කවුද වට දුන්නේ? ඉතින් එහෙම හුවට පස්සේ පුංචි පුතා කියනවා මාමේ මගේ සීයා තමයි මට මේ ගල දුන්නේ. එහෙම කිව්වට පස්සේ මැණික් වෙලෙන්දා කියනවා පුතේ මේ ගලට හරියන වටිනාකමක් මට දෙන්න බෑ. මේ ගලේ වටිනාකමට දෙන්න තරම් මුදල් මා ගාව නැහැ. මොකද මේ ගලේ වටිනාකම කියන්න බෑ. ඒකින්ද මට මේකට මිලක් කියන්න බෑ. කියලා කියවපුවට පස්සේ පුංචි පුතා ඒ මැණික් වෙලෙන්දට ස්තුති කරලා යනවා. ඉතින් එයා සීයා ගාවට ගිහිල්ලා කියනවා සීයේ මම අද දොඩම් වෙලෙන්දෙක් ගාවට ඊට පස්සේ එළවලු වෙලෙන්දෙක් ළඟට ආභරණ වෙලෙන්දෙක් ළඟට අගේම මැණික් වෙලෙන්දෙක් ළඟට ගියා. එයාලා ගියාට පස්සේ එයාලා මට කිව්වා මේ ගල වෙනුවට දොඩම් ගෙඩි 12ක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ එළවලු ගෝණියක් දෙන්නම් කිව්වා. ආභරණ වෙලෙන්ද ගාවට ගියාට පස්සේ ආකුවා ලක්ෂ 10ක් දෙන්නම්. ඊට පස්සේ රත්තරන් මාල 2ක් දෙන්නම් කියලා. එහෙම කියලා අන්තිමට මැණික් වෙලෙන්ද ගාවට ගියාට පස්සේ යා කිව්වා මේ ගලට මිලක් නියම කරන්න බෑ. මේකට දෙන්න සල්ලි යාගාව නැහැ කියලා. ඉතින් පුංචි පුතා මේ විදිහට යාගේ සීයාට කිව්වහම සීයා කියනවා දැන් පුංචි පුතාට තේරෙනවද මේ ගලේ වටිනාකම කීයද? පුතාගේ වටිනාකම කීයද කියලා? එතකොට මේ පුංචි පුතා කියනවා සීයේ මට ඒගොල්ලෝ කියපු කිසි දෙයක් තේරුනේ නැහැ. මට තේරෙන්නේ මේ ගලේ වටිනාකම කීයද? ඒ වගේම මගේ වටිනාකම කීයද කියලා. එතකොට සීයා කියනවා පුතේ ඕනෙම කෙනෙක් මොනවා හරි දෙයකට මොනවා හරි වස්තුවකට වටිනාකමක් නියම කරන්නේ ඒ කෙනාගේ දැනීම අනුව. ඒ කෙනාගේ දැනුම අනුව. එහෙමත් නැත්නම් ඒ කෙනාගේ අත්දැකීම අනුව. තවත් කෙනෙක් ඒ දෙයට වටිනාකමක් නියම කරනවා. හැබැයි නියම වටිනාකම දෙන්නේ නැහැ. එයා බොරු වටිනාකමක් තමයි දෙන්නේ. ඉතින් මේ වගේ තමයි අපේ ජීවිතේට කෙනෙක් වටිනාකමක් නියම කරනකොට හරි වටිනාකම ලැබෙන්නේ නැහැ. එක එක්කෙනාගෙන් ලැබෙන්නේ එක එක විදිහේ වටිනාකම් කියලා. ඉතින් පුතේ දැන් සීයා ඒ පුංචි පුතාට දීපු උපදෙස අපිට අපේ ජීවිතේටත් අදාළ වෙනවා. මොකද අපේ ජීවිතේ වටිනාකම අනිත් අය අපිට දෙන්නේ එක එක විදිහට. අපේ අම්මලා තාත්තලාට අපේ වටිනාකම දැනෙන විදිහ වෙනස්. අපේ වැඩිහිටියන්ට, අපේ ගුරුවරුන්ට, අසල්වාසීන්ට, සහෝදර සහෝදරියන්ට, මිත්‍රයන්ට මේ එක එක පුද්ගලයන්ට අපේ වටිනාකම වෙනස්. හැබැයි අපේ වටිනාකම අනිත් අයට වඩා අපිටයි දැනෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ට වටින්න ඕනේ. කිසිම වෙලාවක තමන්ට වටිනාකමක් නියම කරන්න අනිත් අයට අවස්ථාවක් දෙන්න එපා. අපි අපේ වටිනාකම දැනගෙන ඉන්න ඕනේ. අපේ වටිනාකම කියලා නිම කරන්න බෑ. අපේ වටිනාකම අපිට වැඩි දියුණු කරගන්න පුළුවන් පුංචි දුවේ පුතේ, දුවල පුතාලා හොඳට ඉගෙන ගත්තොත්. හොඳ අධ්‍යාපනයක් ලබාගෙන හොඳ තැනකට ආවා කියන්නේ ඔයාලගේ වටිනාකම ගොඩක් දියුණු වෙනවා. ගොඩක් මිල කරන්න බැරි තරමටම වැඩි වෙනවා කියන එක. හැබැයි එතනට අධ්‍යාපනය එහෙම නැත්නම් ඉගෙන ගැනීම විතරක් මදි. අපි ඉගෙන ගන්නවා වගේම අපේ ගතිගුණ හොඳ ගතිගුණ ඇති කරගන්න ඕනේ. ගතිගුණ දියුණු කරගන්න ඕනේ. අපේ කියන්නේ අපි නැන ගුණ දෙකම වැඩි දියුණු කරගන්න ඕනේ. අපි ගාව නැන ගුණ කියන දෙකම තියෙනවා නම් පුතේ අර මැණික් ගල වගේ මිලක් නියම කරන්න බැරි වටිනා පුද්ගලයෙක් වෙන්න අපිට පුළුවන්. ඉතින් මං හිතනවා පුංචි දුවල පුතාලා මේ කියපු කතන්දරෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ කියන්නේ දුවල පුතාලගේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ඒ වටිනාකම තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් Tamanටමයි. ඉතින් තමන්ගේ වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වටිනාකම වැඩි කරගන්න තියෙන වගකීම තියෙන තමන්ගේ යතේ. ඉතින් ඒ දුවල පුතාලගේ ඒ වගකීම මනවින් ඉටු කරයි කියලා මං හිතනවා.
මොකද දැන් දුවලා පුතාලා දන්නවනේ දුවලා පුතාලාගේ වටිනාකම කීයද? කොහොමද වටිනාකම වැඩි දියුණු කරගන්නේ කියලා නේද? ඉතින් පුතාලා උත්සාහ කරන්න ඕනේ නිතරම ඔයාලගේ වටිනාකම වැඩි කරගන්න. ඒ වගේම කිසිම වෙලාවක අනිත් අයට ඔයාලට වටිනාකමක් නියම කරන්න දෙන්න එපා. ඔයාලගේ වටිනාකම ඔයාලා වැඩි දියුණු කරගෙන ඔයාලගේ වටිනාකම දැනගෙන හැමතිස්සෙම කටයුතු කරන්න. ඒ කියන්නේ ගුණ නැන දෙකෙන්ම සම්පූර්ණ වෙච්ච දරුවෙක් වෙන්න. ඉතින් දුවේ පුතේ අදට අපි අපේ සාර ධර්ම ආකල්ප දියුණු කරන්න අපි කතා කරන සාකච්ඡා මාලාව අදට මෙතනින් අපි අවසන් කරනවා. ලබන සතියේදීත් අපි බලමු ඔයාලගේ සාර ධර්ම ආකල්ප දියුණු කරගන්න පුළුවන් මේ විදිහේ තවත් උපදෙස් මොනවද කියලා. තෙරුවන් සරණයි. අද දිනයේ පාසල් අධ්‍යයන කටයුතු වල නිමාව. Now it's time to close the today's studies.
අතු ඉති නෙමි නෙමි සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමි නැමි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ දැන්නක් පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා පුංචි ළමයි මල් අරගෙන පේලි ඇදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා මෙතන දහම් පාසලක් අහසේ උරේ ඇසුර ලබන නවතෝ දැන්නක් අතු ඉති නෙමි නෙමි සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමි නැමි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ දැන්නක් රටක් මැද්දේ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා රටක් මැද්දේ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා මෙතන දහම් පාසලක් හෙළ සිරිතට මුල් තැන දෙන නවතෝ දැන්නක් අතු ඉති නෙමි නෙමි සාදු කියනවා දහස් වර එක දවසට බුදුන් වඳිනවා අතු ඉති නැමි නැමි සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් ළමා දිවිය සරු කරනා නවතෝ